එමනම් අද යාන්ත්‍ර විද්‍යාවේ පළවෙනි දවසේ දෙවෙනි කොටසත් එක්කයි ඔයගොල්ලෝ මේ දැන් සම්බන්ධ වෙන්න හදන්නේ. හරි. දැන් ඊළඟ මාතෘකාව රේඛීය ප්‍රවේගය. ප්‍රවේගය අපි v කියන සංකේතයෙන් පෙන්නමු. රේඛීය ප්‍රවේගය. දැන් මේකත් සාමාන්‍ය පෙළ මට්ටමේදී මම ඉගෙන ගත්ත අදහසක් නේ. මොකද ප්‍රවේගය කියන්නේ? ඔයගොල්ලෝ හැමෝම දන්නවා ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. හැබැයි දැන් මම හිතන්නේ සාමාන්‍ය පෙළ මට්ටමේදී මේ රේඛීයද කෝණිකද කියන මේ විශේෂණ ගැන වැඩි ඔයගොල්ලෝ උනන්දු වෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය පෙළදී කෝණික චලිතය නැත්නම් භ්‍රමණ චලිතය කියලා විශේෂයෙන් සිද්ධාන්ත ළමයින්ට උගන්වන්නේ නැහැ. ඒ නිසා කොහොමත් නිකම්ම ප්‍රවේගය කිව්වහම ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ මට්ටමේදී රේඛීය ප්‍රවේගය ගැන තමයි ඉගෙනගෙන තියෙන්නේ. නමුත් දැන් උසස් පෙළදී අපි රේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය කියන කොටස් දෙක වෙන වෙනම ඉගෙන ගන්න නිසා ඔයගොල්ලෝ පුරුදු වෙන එක වැඩිය හොඳයි ඒ අදාළ විශේෂණයත් එක්ක කතා කරන්න. හැබැයි කොහොමත් දැන් අර නිකම්ම ප්‍රවේගය කිව්වොත් එකෙන් අදහස් කරන්නේ රේඛීය ප්‍රවේගය තමයි. එතකොට කොහොමද රේඛීය ප්‍රවේගයේ විද්‍යාත්මක අර්ථ දක්වන්නේ? මොකද ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. එමන රේඛීය ප්‍රවේගය කියන්නේ රේඛීය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. දැන් මම හිතන්න ඩෙල්ටා t කාලයකදී කෙනෙක්ගේ රේඛීය විස්ථාපනයේ සිද්ධ වෙන වෙනස ඩෙල්ටා s කියලා. ඩෙල්ටා t කාලයකදී රේඛීය විස්ථාපනයේ වෙච්ච වෙනස ඩෙල්ටා s. එහෙනම් මොකක්ද යාගේ රේඛීය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව? ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t. මේ අදහස අපි දන්නවා. ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t රේඛීය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. අර මම වේගයේදී කිව්වා වගේ දැන් ඩෙල්ටා t කාලයකදී රේඛීය විස්ථාපනයේ සිද්ධ වෙච්ච වෙනස ඩෙල්ටා s නම් එහෙනම් ඒකක කාලයකදී තත්පරයකදී මොකද රේඛීය විස්ථාපනයේ සිද්ධ වෙච්ච වෙනස? ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t. මේ අදහස් දෙක එකමයි නේ. මොන අදහස් දෙකද? රේඛීය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව කියන අදහසයි ඒකක කාලයකදී සිදුවන රේඛීය විස්ථාපන වෙනස කියන අදහසයි දෙකම එකයි. එහෙනම් රේඛීය ප්‍රවේගය අපිට දෙආකාරයකට අර්ථ දක්වන්න පුළුවන්. කොහොමද රේඛීය ප්‍රවේගය අර්ථ දක්වන්නේ? රේඛීය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් ඒකක කාලයකදී සිදුවන රේඛීය විස්ථාපන වෙනස. යන රේඛීය ප්‍රවේගය යටතේ රේඛීය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. නිකන් කනට ඇහෙන එක ලියන එක නෙමෙයි මොකද්ද ලියන්නේ කියලා තේරුම් අරන් ලියන්න. රේඛීය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් ඒකක කාලයකදී සිදුවන රේඛීය විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් ඒකක කාලයකදී සිදුවන රේඛීය විස්ථාපන වෙනස ඒකක කාලයකදී සිදුවන රේඛීය විස්ථාපන වෙනස රේඛීය ප්‍රවේගයයි. රේඛීය ප්‍රවේගයයි. එතන අලුත් පිළිකින් යන්න ඩෙල්ටා t කාලයකදී සිදු වූ රේඛීය විස්ථාපන වෙනස ඩෙල්ටා s නම් ඩෙල්ටා t කාලයකදී සිදු වූ රේඛීය විස්ථාපන වෙනස ඩෙල්ටා s නම් කියලා කමාවක් දාලා යන v සමානයි ඩෙල්ටා s බෙදීම ඩෙල්ටා t. ඒකක දාගන්න. රේඛීය විස්ථාපනය මීටර වලින් මනින්නේ කාලය තත්පර වලින් මනින්නේ රේඛීය ප්‍රවේගයේ ඒකකය තත්පරයට මීටර. එතනත් අරුවක් දාලා ළමයි දන්නවා 아무තෙන් කියන දෙයක් නෑ රේඛීය ප්‍රවේගය කියන්නේ දෛශික රාශියක්. ලියන්න රේඛීය ප්‍රවේගය දෛශික රාශියකි. රේඛීය ප්‍රවේගය දෛශික රාශියකි. තවතරුවක් දාලා හරි. ළමයි දැන් අර වේගය යටතේ කියලා දීපු මධ්‍යක සහ මොහොතක කියන සංකල්පය රේඛීය ප්‍රවේගයටත් ඒ විදිහටම අපිට යොදා ගන්න පුළුවන් ඇප්ලයි කරන්න පුළුවන්. එහෙමනම් උසස් පෙළ පන්තියේදී හොඳට මතක තියාගන්න යම්කිසි විස්ථාපනයක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම
මොකක්ද ලැබෙන්නේ කියලා ඇහුවොත් මෙතනින් එහාට ඔයගොල්ලෝ කියන්නේ නැහැ ලැබෙන්නේ ප්‍රවේගය කියලා. ඇත්තට මොකක්ද අපිට ලැබෙන්නේ? කිසියම් විස්ථාපන වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවා මොකක්ද අපිට ලැබෙන්නේ? ඒ කාලය තුල තීච්ච මධ්‍යක රේඛීය ප්‍රවේගය. නිකම්ම මධ්‍යක ප්‍රවේගය කිව්වත් කමක් නැහැ. මධ්‍යක රේඛීය ප්‍රවේගය. එන ලියන්න මේ විදිහට තරුවක් දාලා මධ්‍යක රේඛීය ප්‍රවේගය සමානයි ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T. ඒ කියන්නේ විස්ථාපන වෙනස කාලයෙන් බෙදපුවම ලැබෙන්නේ මධ්‍යකාගය. ඊළඟට එතනම තව තරුවක් දාලා ලියන්න. දැන් වේගෙන් වැඩ කරමු. මොහතක රේඛීය ප්‍රවේගය. කොහොමද මොහතක ප්‍රවේගය ගන්නෙ? මතකනේ අර කොන්දේසියනේ ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T කියන මේ අනුපාතයේ ඩෙල්ටා T බිඳුවට ආසන්න කරනවා. දැන් පොඩි හුරුවක් තියෙනවනේ මේ ගැන වේගයේදී අපි කතා කළා. මොහතක රේඛීය ප්‍රවේගය ලබා ගන්නේ ඩෙල්ටා S බෙදීම ඩෙල්ටා T කියන අනුපාතයේ ඩෙල්ටා T බිඳුවට ආසන්න කිරීම. මම අර වේගයේදීත් ඔයගලන්ට කිව්වා මේ ඔය මොහතක වේගය කියන සංකල්පය පදනම් කරගෙන ගණන් හදන්න ඔයගලන්ට නෑ. ඒ කියන්නේ මේ ගණිතමය සංකේත වලට බය වෙන්න එපා. ඒව පදනම් කරගෙන උසස් පෙළ භෞතික විද්‍යාව ගණන් හදන්න නෑ. හැබැයි මේක අර මතවාදයක් විදිහට ඔයගොල්ලෝ දැනගන්න ඕන. එතකොට මධ්‍යක රේඛීය ප්‍රවේගය ලැබෙනවා විස්ථාපනයේ කාලයෙන් බෙදපුවාම ඒක අර ඩෙල්ටා T කියන කාල සීමාව බෙහෙවින් කුඩා කිරීමෙන් කිසියම් මොහතක රේඛීය ප්‍රවේගය අපිට ලබා ගන්න පුළුවන්. right. ලියන්න එහෙනම් ඊළඟ මාතෘකාව රේඛීය ත්වරණය. ඊළඟ මාතෘකාව රේඛීය ත්වරණය. ත්වරණය ඇක්සලරේෂන් කියන නිසා අපි සිම්පල් A කියන සංකේතය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. රේඛීය ත්වරණය. මේකත් අලුත් යෙදුමක් නෙමෙයි හැමදෙරොත්ම දන්නවා මේ වෙද්දී. කොහොමද ත්වරණය නිර්වචනය කරන්නේ? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. එතකොට රේඛීය ත්වරණය කොහොමද එහෙම නිර්වචනය කරන්නේ? රේඛීය ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. ළමයි හිතන්න ඩෙල්ටා T කාලයකදී කිසියම් වස්තුවක රේඛීය ප්‍රවේගය සිද්ධ වෙච්ච වෙනස ඩෙල්ටා V කියලා. අර විදිහටම එකම සංකේත ක්‍රමය අපි යන්නේ. ඩෙල්ටා T කාලයකදී රේඛීය ප්‍රවේගය ඔන්න වෙනස් වෙනවා ඩෙල්ටා V ප්‍රමාණයකින්. එහෙනම් මොකද්ද මෙයාගේ රේඛීය ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව? ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා T. මේකට තමයි කවුරු කියන්නේද? රේඛීය ත්වරණය. හැබැයි අර කලින් කතා කරපු කොටස් දෙකේම තියෙච්ච අදහස. දැන් ඩෙල්ටා T කාලයකදී රේඛීය ප්‍රවේගය සිද්ධ වෙන වෙනස ඩෙල්ටා V නම් මොකද ඒකක කාලයකදී සිද්ධ වන ප්‍රවේග වෙනස? ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා T. මේ දෙකම එකයිනේ. එන ළමයි තේරුම් ගන්න රේඛීය ත්වරණයත් අපිට දෙආකාරයකට අර්ථ දක්වන්න පුළුවන්. මොනවාද ආකාර දෙක? රේඛීය ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් ඒකක කාලයකදී සිදුවන රේඛීය ප්‍රවේග වෙනස. right. ලියන්න රේඛීය ත්වරණය යටතේ රේඛීය ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් තේරුම් ගන්න ලියන්න. රේඛීය ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව හෙවත් ඒකක කාලයකදී, ඒ කියන්නේ තත්පරයකදී කියන අදහස, ඒකක කාලයකදී සිදුවන රේඛීය ප්‍රවේග වෙනස රේඛීය ත්වරණයයි. රේඛීය ත්වරණයයි. අලුත් පිළිකිල යන ඩෙල්ටා T කාලයකදී සිදු වූ රේඛීය ප්‍රවේග වෙනස ඩෙල්ටා V නම් ඩෙල්ටා T කාලයකදී සිදු වූ රේඛීය ප්‍රවේග වෙනස ඩෙල්ටා V නම් කියලා කමාවක් දාලා ලියන්න A සමානයි ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා T. එතනත් ඒකක දාගන්න. ප්‍රවේග වෙනස තත්පරයට මීටර, කාලය තත්පර, මොකද රේඛීය ත්වරණ ඒකකය තත්පර වර්ගයට
මීටර. ms ඍණ 2. එතරම් තරුවක් දාලා යන්න. රේඛීය ත්වරණය දෛශික රාශියකි. මෙයාගේ දිශාව ගැන තව පොඩ්ඩකින් මම ටිකක් විස්තර කරනවා. ඔයාලා දන්නවා ත්වරණය දෛශිකයක්. රේඛීය ත්වරණය දෛශික රාශියකි. රේඛීය ත්වරණය දෛශික රාශියකි. හරි. ඊළඟට ළමයි අර වේගය සහ රේඛීය ප්‍රවේගය යටතේ කියලා දීපු මධ්‍යක සහ මොහොතක කියන අදහස් මෙයාටත් අදාළයි නේ. එහෙනම් මම කියන කලින් ඔයගොල්ලෝ හිතන්න. දැන් මොකක්ද කිසියම් ප්‍රවේග වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවාම අපිට ලැබෙන්නේ? ප්‍රවේග වෙනස කාලයෙන් බෙදපුවාම ලැබෙන්නේ අනිකම්ම ත්වරණය කියලා කියන්නේ මෙතනින් පස්සේ. මොකද ලැබෙන්නේ? මධ්‍යක ත්වරණය. වඩා නිවැරදිව කියනවනම් ඒ අදාළ කාලය තුල පැවති මධ්‍යක ත්වරණය. රයිට්. එන ලියන්න තරුවක් දාලා මධ්‍යක රේඛීය ත්වරණය සමානයි ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t. ප්‍රවේග වෙනස කාලයෙන් බෙදපුවාම ලැබෙන්නේ මධ්‍යක ත්වරණය. ඔළුවට දාගන්න අදහස් මධ්‍යක ත්වරණය. දැන් උතරම ලියන්න තවතරුවක් දාලා මොහොතක රේඛීය ත්වරණය. මම ලියන්න කලින් ලියන්න ඔයගොල්ලෝ මොහොතක රේඛීය ත්වරණය. කොහොමද මේකේ මොහොතක රේඛීය ත්වරණය ලබා ගන්නේ? ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t මේකේ කවුද බිඳුවට ආසන්න කරන්නේ? ඩෙල්ටා t නේ. ඩෙල්ටා t බිඳුවට ආසන්න කරනවා. එකම විදිහට මේ සංකල්ප අපි ඉගෙන ගත්තේ. මොහොතක රේඛීය ත්වරණය, මධ්‍යක රේඛීය ත්වරණය. right. දැන් උතන පොඩි අනුමාත්‍රකාවක් ලියන්න ළමයි. රේඛීය ත්වරණයෙහි දිශාව. රේඛීය ත්වරණයෙහි දිශාව. රේඛීය ත්වරණයෙහි දිශාව. එයි මම මේක විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගොඩාක් දරුවන්ගේ වැරදි අදහසක් තියෙනවා ත්වරණයේ දිශාව කියන්නේ ප්‍රවේග දිශාව කියලා. මේ කාරණය හරිද කියලා අපි බලමු. රේඛීය ත්වරණයේ දිශාව කියලා කියන්නේ රේඛීය ප්‍රවේග දිශාව. මේ කාරණේ හරිද? ළමයි දන්නවද දැන් ත්වරණය පිළිබඳ මූලික අදහස මේකනේ ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. හිතන්න t සමානයි බිඳුවේදී වස්තුවක ප්‍රවේගය v1 දෛශිකයක් මේ පැත්තටයි තිබුණේ කියලා හිතන්න. කිසියම් ඩෙල්ටා t කාලයකට පස්සේ ඒ වස්තුවේ ප්‍රවේගය v2 දක්වා වැඩි වෙලා හරි අඩු වෙලා හරි තියෙනවා. අපි තුමු වැඩි වුණා කියලා. දැන් මේ ඊතලයට වඩා මේ ඊතලේ විශාල කළා මම ඒ ප්‍රවේගයේ විශාලත්වයේ වැඩි වීම තමයි පෙන්වලා තියෙන්නේ කියලා හිතන්නකෝ. දැන් t සමානයි බිඳුවේදී ප්‍රවේගය v1 ඩෙල්ටා t කාලයකට පස්සේ මෙන්න මෙයාගේ ප්‍රවේගය v2 දක්වා වැඩි වුණා. හැබැයි මේ දෛශික දෙකම තියෙන එකම දිශාවට කියලා හිතන්න දැනට. දැන් කොහොමද ත්වරණය ලබා ගන්නේ? ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාව. කොහොමද ප්‍රවේග වෙනස ගන්නෙ? පසු ප්‍රවේග දෛශිකයෙන් පෙර ප්‍රවේග දෛශිකය අඩු කළ යුතුයි. පසු ප්‍රවේග දෛශිකයෙන් ළමයි දන්නවා මෙතන අර දෛශිකයක් බව අඟවන්න අපි පොඩි කැලලක් ගහනවා යටි. පසු ප්‍රවේග දෛශිකයෙන් පෙර ප්‍රවේග දෛශිකය අඩු කරනවා. වෙනස ගන්න එහෙමනේ නේ. පසු එකෙන් පෙර එක අඩු කළානේ. බෙදනවා ගත වෙච්ච කාලයෙන්. ගත වෙච්ච කාලය තමයි ඩෙල්ටා t. එතකොට ඇත්තම ළමයි මේ රේඛීය ත්වරණයේ දිශාව කියලා කියන්නේ දැන් මේ ප්‍රතිඵලයෙන් මේ සමීකරණයෙන් හිතන කාලයට අපි දන්නවා දිශාමය ගුණයක් නැහැ. එහෙනම් මෙයාගේ දිශාව මේ වෙලාවේ තීරණය කරනවා විය යුත්තේ මෙන්න මේ දෛශික දෙක අඩු කරපුවාම ලැබෙන කෙනානේ නේ. මේ දෛශික දෙක අඩු කරපුවාම ඔයගොල්ලෝ දන්නවා දෛශිකයකට දෛශිකයක් එකතු කරපුවාම ලැබෙන්නේ දෛශිකයක්. දෛශිකයකින් දෛශිකයක් අඩු කරපුවාම ලැබෙන්නේ දෛශිකයක්. එතකොට මේ තියෙන ප්‍රවේග වෙනසනේ ඩෙල්ටා v. අන්නේ ප්‍රවේග වෙනස කියන දෛශිකයේ දිශාව තමයි රේඛීය ත්වරණයට හිමි වෙන්නේ. මම දන්නවා කල්පනාවෙන් අහන් ඉන්න සමහර දරුවන්ට හිතට එනවා ඇති ප්‍රශ්නයක්. ඉතින් එතකොට ත්වරණයේ දිශාව කියන්නේ ප්‍රවේග දිශාවම නේද?
නෑ. ත්වරණේ දිශාව කියන්නේ ප්‍රවේග දිශාව නෙමෙයි ප්‍රවේග වෙනසෙහි දිශාව. දැන් ඊළඟට ළමයින්ට මතුවෙන ප්‍රශ්නේ මොකක්ද? ඉතින් ප්‍රවේග වෙනසෙහි දිශාව කිව්වත් ප්‍රවේගයේ දිශාව කිව්වත් දෙකම එකනේ. ඒක තමයි මේ බලන්න හදන්නේ. ප්‍රවේග වෙනසේ දිශාව කිව්වත් ප්‍රවේගයේ දිශාව කිව්වත් දෙකම එකද? අපි මේ ආරම්භක අවස්ථාව ගැනම හිතමු. දැන් මට තියෙනවා V2 කියන දෛශිකයෙන් V1 කියන දෛශිකය අඩු කරගන්න නේ. ළමයින්ට දෛශික කොටසේදී අපි කියලා දෙනවා. ඇත්තම දෛශික අඩු කිරීමේදී අපි කරන්නේ මේක මෙන්න මෙහෙම ලියන එකනේ. V2 ධන ඍණ V1. වැරද්දක් නෑනේ. මෙතන වරහන් ඉවත් කරපුවාම මේක නැවත මට ලැබෙනවානේ. එතකොට V2 ඍණ V1 කියන එක ලියන්න පුළුවන්. V2 ධන ඍණ V1. ඒ කියන්නේ මම V2 දෛශිකයෙන් V1 දෛශිකය අඩු කරනව වෙනුවට මොකද්ද කරන්නේ? V2 දෛශිකයට ඍණ V1 කියන දෛශිකය එකතු කරනවා. ළමයි දෛශික එකතු කරනවා කියන්නේ නිතරම සංප්‍රයුක්තය හොයනවා කියන එකනේ. දෛශිකවලදී මේ එකතු කිරීම කියන එක නියෝජනය කරන්නේ සංප්‍රයුක්තය. එහෙනම් මට දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන්න තියෙනවා. මොකද්ද දෛශික දෙකක සංප්‍රයුක්තය හොයන්න අපි පාවිච්චි කරන ප්‍රධාන නීතිය? දෛශික එකතු කිරීම පිළිබඳ ත්‍රිකෝණ නියමය. මතක් කරගන්න මොකද්ද ත්‍රිකෝණ නියමයෙන් කියන්නේ කියලා? ඔබට එකතු කරන්න තියෙන දෛශික දෙක ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද දෙකකින් නිරූපණය කරපුවාම තුන්වන පාදයෙන් සංප්‍රයුක්තය පෙන්වනවා. කළා බලමු වැඩි. එකතු කරන්න තියෙන දෛශික දෙක ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද දෙකකින් පෙන්වන්න ඕනි. රයිට් මම ඉස්සලා V2 වදිනවා. මේන V2. මෙන්න මම යන්න V2. V2 දෛශිකය යන්න තමයි ඉස්සෙල්ලා. V2. එයා වඳින්න පටන් ගත්තේ මෙතනින් ඇඳලා ඉවරුනේ මෙතනින්. ඊළඟට මම V2ට කාවද එකතු කරන්නේ? ඍණ V1. ඍණ V1. කෝ V1? මේන V1. එතකොට කවුද ඍණ V1? ඍණ වලින් වැඩි වුණාම වෙන්නේ දෛශිකයේ මේ ඊතලෙන් පෙන්වන දිශාව අභි දිශාව කියන එක ප්‍රතිවිරුද්ධ වීම නේ. එහෙනම් ඍණ V1 ඉන්නේ අනිත් පැත්තට. ඔන්න මම දැන් මුලින්ම එක දෛශිකයක් ඇඳ V2. ඒක ඇඳලා ඉවර වෙච්ච තැනින් පටන් අරන් අනිත් එක නව අඳිනවා. ඍණ V1. ඍණ V1 ඉන්නේ මේ පැත්තට. මේ රේඛාව උඩමයි ඇඳෙන්නේ. මම පැහැදිලි බව තියාගන්න පොඩ්ඩක් ඈත් කරලා ඇඳලා තියෙන්නේ. මෙන්න ඍණ V1. දැන් බලන්න මේ දෛශික දෙක අඳින්න පටන් ගත්තේ මෙතනින්. මෙහෙම ඇඳලා ඉවරුනේ මෙතනින්. ත්‍රිකෝණ නීතියේදී අපි ඉගෙන ගන්නවා තුන්වෙනි පාදයෙන් තමයි දෙන්නගේ සංප්‍රයුක්තය පෙන්වන්නේ. තුන්වෙනි පාදයේ දිශාව තීරණය වෙන්නේ දෛශික දෙක අඳින්න පටන් ගත්ත තැන ඉඳලා ඒ දෛශික දෙක ඇඳලා ඉවර වෙච්ච තැනට. එතකොට මම මේ දෙනම අඳින්න පටන් ගත්තේ මෙතනින් ඇඳලා ඉවරුනේ මෙතනින්. එහෙනම් සංප්‍රයුක්තයේ තියෙන්නේ පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙච්ච තැනට මෙන්න. එතකොට මේ කවුද? V2 ධන ඍණ V1. V2 ධන ඍණ V1 තමයි මේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ. ඒ කියන්නේ කවුද? V2 ඍණ V1 මෙයා. එයාගේ දිශාව තමයි කාගේ දිශාවද? ත්වරණයේ දිශාව. එහෙනම් මේ ඇවිල්ලා තියෙන ත්වරණයේ දිශාව. මදන සමහර ළමයින්ට හිතෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඉතින් ත්වරණයට ආවේ මේ ප්‍රවේගවල දිශාවමනේ. ත්වරණයට ආවේ මේ ප්‍රවේගවල දිශාවමනේ. ඔව් මෙතනදී ඒක එහෙම තමයි මේ. ත්වරණයට ඇවිල්ලා තියෙන ප්‍රවේග දෙකට තීච්ච දිශාවම තමයි. හැබැයි ළමයි තේරුම් ගන්න මම මෙතනදී මේ ආරම්භක ප්‍රවේග දෛශිකයයි අවසාන ප්‍රවේග දෛශිකයයි එකම දිශාවට පවත්ව ගන්න පරිස්සම් වුණා. ප්‍රායෝගික අවස්ථාවක් හිතන්න. හැමතිස්සෙම මෙහෙම විය යුතුමද කියලානේ. t සමානයි බිඳුවේදී ප්‍රවේගය මෙහෙම තිබිලා ඩෙල්ටා t කාලයකට පස්සේ ප්‍රවේගය වෙන දිශාවකට පිහිටන්න බැයිද? මේ දිශාවටම විය යුතුද? එහෙම වෙන්න අවශ්‍ය නැහැ. එහෙමනම් ඒ වගේ අවස්ථාවකදී ත්වරණය තියෙන්නේ මොන වගේ දිශාවකටද කියලා බලන එකත් අපි කළ යුතුයි. ඒක උසස් පෙළ පන්තියේදී අපිට පුළුවන් කමක් නැහැ. රේඛීය ත්වරණයේ දිශාව කියන්නේ ප්‍රවේග දිශාවමනේ කියන සරල මට්ටමට වැටෙන්න. මේක ඊට එහා ගිය කාරණයක්. ඒතර හරි යෙදුම මොකක්ද? කාගේ දිශාවද රේඛීය ත්වරණයට තියෙන්නේ? ප්‍රවේග දිශාව නෙමෙයි. කාගේ දිශාවද? ප්‍රවේග වෙනසෙහි දිශාව.
ප්‍රවේග වෙනසෙහි දිශාව කිව්වත් ප්‍රවේග දිශාව කිව්වත් දෙකම එකනේ කියලා හිතන දරුවෝ හදිස් වෙන්න එපා. දැන් අපි බලමු පොඩ්ඩක් මෙයාගේ දිශාව වෙනස් කරලා එහෙම ගන්න පුළුවන්ද කියලා. ඒකත් කළාම අපි සටහන එකපාර ලියමු. ඉස්සෙල්ලා බලා ගන්න සහ තේරුම් ගන්න. දැන් අපි ගමු මේ වගේ අවස්ථාවක් ළමයි. මේ බලන්න. t සමානයි බිඳුවේදී ප්‍රවේගයේ v1 මෙහෙම තිබුණා කියලා හිතන්න. මේවා දෛශික. t සමානයි බිඳුවේදී. ඩෙල්ටා t කාලයකට පස්සේ මෙන්න ප්‍රවේගය මේ වගේ v2 t සමානයි බිඳුවේදී ප්‍රවේගයේ v1 මෙහෙම තිබුණේ ඩෙල්ටා t කාලයකට පස්සේ ප්‍රවේගය මෙන්න v2. දැන් අපහු යමු අර ත්වරණය පිළිබඳ අදහසට. මොකක්ද ත්වරණය කියන්නේ? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව. කොහොමද ප්‍රවේග වෙනස ගන්නෙ? පසු ප්‍රවේග දෛශිකයෙන් පෙර ප්‍රවේග දෛශිකය අඩු කරනවා. ඊට පස්සේනේ කාලයෙන් බෙදන්නේ. ඊළඟ මේක කොහොමද ලියන්නේ? v2 ඍණ v1 ව ලියනවා v2 ධන ඍණ v1. ඒ කිව්වේ මම v2 ගෙන් v1 අඩු කරනවා වෙනුවට මොකද්ද කළ යුත්තේ? v2ට ඍණ v1 එකතු කරනවා. මොකද්ද දෛශික වල එකතු කරනවා කියන්නේ? සම්ප්‍රයුක්තය හොයනවානේ. දැන් කාගේ සම්ප්‍රයුක්තයද සෙවිය යුත්තේ? v2 ගේ ඍණ v1 ගේ. කොහොමද දෛශික දෙකක සම්ප්‍රයුක්තය හොයන්නේ? මොන නීතියෙන්ද? ත්‍රිකෝණ නීතියෙන්. ත්‍රිකෝණ නීතියට අනුව මේ දෙන්නව එකතු කරලා බලමු. මම ඉස්සෙල්ලම v2 අඳිනවා. මෙයාව. ඔන්න v2 ඇඳා. v2. එයාව අඳින්න පටන් ගත්තේ මෙතනින් ඇඳලා ඉවරුනේ මෙතනින්. එයා ඉවර වෙච්ච තැනින් පටන් අරන් තමයි එයාට එකතු කරන අනිත් කෙනාම අඳින්නේ. කවුද එකතු කරන්නේ? ඍණ v1. කො v1? මේ ඉන්නේ. එතකොට ඍණ v1 ප්‍රතිවිරුද්ධ දිශාවට. දැන් v2 ඇඳලා ඉවරුනේ කොතනින්ද? මෙතනින්. එතනින් පටන් අරගෙන අඳින්න ඍණ v1 මෙහාටනේ. මෙහාට. ඒක කොච්චර දුරකට යයිද කියලා අපි දන්නේ. මේ හරිය නතර වෙන්න පුළුවන්. තව මෙහාට හරි මේකට උඩින් හරි කෙලින්ම එතන උඩ තැනක නතර වෙන්න පුළුවන්. තව මෙහාට යන්න පුළුවන්. අපි දන්නේ සාධාරණ වශයෙන් අපි මේ වගේ තැනකින් නතර කරමු. මෙන්න ඍණ v1. ඔයගලන්ට ඕන තැනකට ගන්න පුළුවන්. එතකොට මෙන්න v2 මෙන්න යට එකතු කරපු ඍණ v1. දැන් ත්‍රිකෝණ නීතියට අනුව සම්ප්‍රයුක්තය පෙන්වන්නේ කීවෙනි පාදයෙන්ද? තුන්වෙනි පාදයේ. මෙන්න තුන්වෙනි පාදයේ. මෙන්න තුන්වෙනි පාදයේ. නිතරම ත්‍රිකෝණ නීතියේදී ඒ තුන්වෙනි පාදයේ දිශාව අපි දාන්නේ අර දෛශික දෙක අඳින්න පටන් ගත්ත තැන ඉඳලා දෛශික දෙක ඇඳලා ඉවර කරපු තැනට පටන් ගත්ත තැන ඉඳලා ඉවර කරපු තැනට මේ ආකාරයටනේ. මේ කවුද මේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ? v2 ගේ ඍණ v1 ගේ සම්ප්‍රයුක්තය. ඒ කිව්වේ මොකක්ද? v2 ඍණ v1. එහෙනම් මේ රතු පාටින් පෙන්නලා තියෙන ළමයි තේරුම් ගන්න v2 ඍණ v1. එතකොට මේ v2 ඍණ v1 කියන දෛශිකයේ දිශාව තමයි මේ. කවුද v2 ඍණ v1 කියන දෛශිකය කියන්නේ? ප්‍රවේග වෙනස කියන දෛශිකය. ප්‍රවේග වෙනස කියන දෛශිකයේ දිශාව තමයි කාගේ දිශාව වෙන්නේද? ත්වරණයේ දිශාව වෙන්නේ. එහෙනම් මෙන්න දැන් ත්වරණය තියෙන දිශාව. මෙන්න දැන් ත්වරණයේ තියෙන දිශාව. දැන් කවුරු හරි හිතාගෙන හිටියනම් ත්වරණයේ දිශාව කියන්නේ ප්‍රවේගයේ දිශාවයි කියලා බලන්න ඒක වැරදි නේද කියලා. මොකද මේකේ ආරම්භක ප්‍රවේගය තියෙන එක පැත්තකට. අවසාන ප්‍රවේගය තියෙන වෙන පැත්තකට. ත්වරණය තියෙන්නේ වෙනම අලුත්ම දිශාවකට. එස ළමයි තේරුම් ගන්න මොකද්ද රේඛීය ත්වරණයේ දිශාව වෙන්නේ? රේඛීය ප්‍රවේග දිශාව නෙමෙයි. රේඛීය ප්‍රවේග වෙනසෙහි දිශාවයි. අපි විධිමත් සටහනක් හදමු. මාතෘකාව උනේ රේඛීය ත්වරණයේ දිශාව. ලියන්න එතන මෙහෙම A සමානයි ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා T. මාතෘකාව රේඛීය ත්වරණයේ දිශාව එයාට ලියන්නේ A සමානයි ඩෙල්ටා V බෙදීම ඩෙල්ටා T. right ලියන්න මෙහෙම රේඛීය ත්වරණයේහි දිශාව වන්නේ රේඛීය ත්වරණයේහි දිශාව වන්නේ රේඛීය ප්‍රවේග වෙනසෙහි දිශාවයි. රේඛීය ත්වරණයේහි දිශාව වන්නේ රේඛීය ප්‍රවේග වෙනසෙහි දිශාවයි. රේඛීය ප්‍රවේග වෙනසෙහි දිශාවයි. එතකොට මෙතන අවස්ථා දෙකක් මම පෙන්නලා තියෙනවා. රෝම ඉලක්කම් 1 කියලා දාන්න. රෝම ඉලක්කම් 1 කියලා දාලා
මේ රූපය අඳින්න. නිකන් මේක පිටපත් කළ වැඩක් නෑ. ඔයගොල්ලෝ මොනවද ඔය කරන්නේ කියලා අවබෝධයෙන් කරන්න. මම කියවනේ අපේ ඉලක්කය තමයි මොනා හරි පොඩි හරි විෂය කොටසක් හරියට ඉවර කරගන්න එක විධිමත්ව. ඔය නිකන් වීඩියෝ එක බලාගෙන ගිහලා වැඩක් නෑ කලින් කළා වගේ. ඉගෙන ගන්න මොනා හරි දෙයක්. t සමානයි බිඳුවේදී ප්‍රවේගී v1 t සමානයි ඩෙල්ටා t වලදී ප්‍රවේගී v2. ඔයගොල්ලෝ තේරුම් ගන්න ලියන්න. a සමානයි දැන් ප්‍රවේග වෙනස ලියනවා කොහොමද? පසු ප්‍රවේග දෛශිකයෙන් පෙර ප්‍රවේග දෛශිකය අඩු කරනවා. v2 ඍණ v1 බෙදීම ඩෙල්ටා t. ඊළඟ මේක ලියනවා එකතුවක් විදිහටනේ. v2 ධන ඍණ v1. ධන කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්තය. ඒකත් සටහන් කරගන්න. දෛශිකවලදී එකතු කරනවා කියන්නේ සම්ප්‍රයුක්තය හොයනවා. දැන් කාගේද එතකොට සම්ප්‍රයුක්තය හොයන්නේ? v2 කියන දෛශිකේ ඍණ v1 කියන දෛශිකේ. කොහොමද දෛශික දෙකක සම්ප්‍රයුක්තය හොයන්නේ? මොන නීතියෙන්ද? ත්‍රිකෝණ නීතියෙන්. මොකද්ද ත්‍රිකෝණ නීතියෙන් කියන්නේ? ඔබට සම්ප්‍රයුක්තය හොයන්න තියෙන දෛශික දෙක ද කලින් ත්‍රිකෝණ නීතිය ඉගෙනගෙන නැති දරුවෙක් වුණත් මේ කියනකොට මේක ඉගෙන ගන්න. ඔබට සම්ප්‍රයුක්තය සොයන්න තියෙන සෙවීමට ඇති දෛශික දෙක ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද දෙකකින් නිරූපණය කරපුවාම තුන්වන පාදයෙන් සම්ප්‍රයුක්තය පෙන්නනවා. හරිම සරල නීතියක්. හරි. දැන් අපි අඳින්න මේ එකතු කරන්න තියෙන දෛශික දෙක ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද දෙකකින් අඳිමු. මම ඉස්සෙල්ලා v2 අඳිනවා. මේක අඳින්න ඉස්සෙල්ලා v2 ඇඳා. එයා අඳින්න පටන් ගත්තේ මෙතනින් ඇඳලා ඉවරුනේ මෙතනින්. එතකොට අනුපිළිවෙලට ගත්ත පාද වලින් පෙන්නනවා කියන්නේ එක්කෙනෙක් ඇඳලා ඉවර වෙච්ච තැනින් තමයි අනිත් එකනා පටන් ගන්නෙ නේ. ඔන්න v2 ඇඳ එයා ඇඳලා ඉවර වෙච්ච තැනින් පටන් ගන්න කවුද අඳින්න ඕනි? ඍණ v1. ඍණ v1. එතකොට ළමයි මේ ඉන්නේ v1. ඍණ v1 කියන්නේ උතර අනිත් පැත්තනේ. මෙන්න ඍණ v1 වැඳ. එයා ඉවර වෙනවා මෙතනින්. එතකොට දෛශික දෙක අඳින්න පටන් ගත්තේ මෙතනින් ඉවරුනේ මෙතනින්. එතකොට තුන්වෙනි පාදේ ඉන්නේ පටන් ගත්ත තැනින් ඉඳන් ඉවර වෙච්ච තැනටනේ. එතකොට මේ තුන්වෙනි පාදේ දිශාව දාන්නේ නිතරම පටන් ගත්ත තැනින් ඉඳන් ඉවර වෙච්ච තැනට. එතකොට ඊතල දෙක මෙහෙම. මේ දිනකට ප්‍රවේග වෙනස දිශාව නේ තේරුම් ගන්න. එතකොට ප්‍රවේග වෙනස දිශාව කියන්නේ කාගේ දිශාවද? ත්වරණේ දිශාව. ඒ විදිහට දාගන්න. එහි දිශාව. right. ඊළඟට රෝම ඉලක්කම් 2 කියලා දාලා මේ දෙන්න වැඳ ගන්න. t සමානයි බිඳුවේදී ප්‍රවේගය v1 මෙහෙම තිබුණා. ඩෙල්ටා t කාලයකට පස්සේ දැන් ප්‍රවේගය මෙහෙම v2. right. අර විදිහටම දැන් පුළුවන් ළමයි බෝඩ් එක බලන්න නැතුව කරන්න. a සමානයි ඩෙල්ටා v බෙදීම ඩෙල්ටා t. පුළුවන් ළමයි තනින් කරන්න. ඩෙල්ටා v කියන්නේ v2 ඍණ v1 දෛශික දාන්න. දෛශික සංකේත දාන්න. ඒක ලියනවා v2 ධන ඍණ v1 කියලා. දැන් මේ දෛශික දෙක එකතු කරලා රූපයක් අඳින්න ත්‍රිකෝණ නීතියට අනුව බෝඩ් එක නොබල කරන්න තනියම. ඉස්සෙල්ලා v2 වඳින්න. ඒක ඉවර වෙච්ච තැනින් පටන් ගන්න ඍණ v1 වඳින්න. නිකම් මේ ස්ක්‍රීන් එකේ පේන රූප සටහන් පිටපත් කළාට දැනුමක් එන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන දේ තේරුම් ගන්න කරන්න. ඔන්න v2 වැඳ ඉස්සෙල්ලා ඒක ඉවර වෙච්ච තැනින් පටන් අරන් ඍණ v1 වැඳා. දැන් තුන්වෙනි පාදයෙන් තමයි අර ප්‍රවේග වෙනස දිශාවේ කියන්නේ ත්වරණයේ දිශාව නිරූපණය කරන්නේ. එවනම් කාරණේ පැහැදිලි නේද? රේඛීය ත්වරණයේ දිශාව කියන්නේ කාගේ දිශාවද? රේඛීය ප්‍රවේග වෙනසෙහි දිශාව. ඒක ඔලුවට දාගන්න. ඔතන තවතරුවක් දාලා මේ කාරණේත් සටහන් කරගන්න ඉස්සලා අහගන්න. ළමයි කිසියම් දිශාවකට මේක ඔයගොල්ලෝ දාන්න දෙයක් පොඩි පන්තිවලදී
කිසියම් දිශාවකට වස්තුවක ප්‍රවේගය වැඩි වේගන යනවා නම් දැන් මම මේ ඊතල විශාල කරලා ඒ ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවාය කියන එකයි පෙන්වලා තියෙන කියලා හිතන්නකෝ. කිසියම් දිශාවකට ප්‍රවේගය වැඩි වේගන යනවා නම් ඔයගොල්ලෝ දන්නවා ඒ දිශාවට ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙන දිශාවට අපි කියනවා වස්තුවට තියනවා කියලා මොකක්ද? ධන ත්වරණයක්. හැබැයි කිසියම් දිශාවකට ප්‍රවේගය අඩු වේගන යනවා නම් දැන් මේ විදිහට මේ ඊතලවල ප්‍රමාණය කුඩා කළම එකයි පෙන්වලා තියෙන කියලා හිතන්න. කිසියම් දිශාවකට ප්‍රවේගය අඩු වේගන යනවා නම් අපි කියනවා ඒ දිශාවට ඒ අර ප්‍රවේගය අඩු වෙන දිශාවට තියනවා මොකද තියෙන්නේ? ඍණ ත්වරණයක්. ඔන්න ඍණ ත්වරණයක් කියනකොටම ළමයින්ට තනි නමක් වචනයක් මතක් වෙන්න ඕනේ. මොකද ඍණ ත්වරණයක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. මන්දනයනේ. මන්දනය. ප්‍රවේගය වැඩි වන දිශාව ඔස්සේ ධන ත්වරණයක් තියෙනවා. ප්‍රවේගය අඩු වන දිශාව ඔස්සේ ඍණ ත්වරණයක් හෙවත් මන්දනයක් තියෙනවා. තතරවක් දාලා මේ ටිකත් සරහන් කරගන්න. එවන අපි මේ ඉගෙන ගත්ත කොටස් යටතේ ගණන් කීපයක් සාකච්ඡා කරමු. ගැටළු විසඳීමේදී අපේ ක්‍රමවේදය සාමාන්‍යයෙන් පන්තියේදී අපි පාවිච්චි කරපු ක්‍රමයමයි. ළමයින්ට ඒ දවසේ අපි ඒ වීඩියෝ පාඩම් මාලාව තුළ ඒ දවසේදී ගන්නන කොටසට අදාළව ඔයගලන්ට PDF එකක් හැටියට නිබන්ධනයක් ඒ දවසේ සාකච්ඡා කරන කොටස ඇතුළත් නිබන්ධනයක් අපි හැමතිස්සෙම සපයනවා. දාද වීඩියෝ එකට අදාළ නිබන්ධනය ඔයගලන්ට ලින්ක් එකක් දාලා ඇති PDF එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් ඉදිරියට අපි මේ වැඩේ කරගෙන යනකොට අපි බලාපොරොත්තු වෙනවා පන්ති දවසට කලින් දවසේ ඔයගලන්ට කල් තියා නිබන්ධනය දෙන්න. එතකොට පුළුවන්කමක් තියෙන දරුවෝ ඒකේ මුද්‍රිත පිටපතක් ලබාගෙන ළඟ තියාගන්න. එතකොට ආයි PDF එක ඕපන් කර කර බලන්න ඕනේ නැහැ. ගැටලුව කියවන්න වෙලාවක් නැහැ එතකොට. හැබැයි පුළුවන්කම හැම දරුවෙකුටම නැහැනේ. එහෙම වුණොත් එහෙම ළමයින්ට පුළුවන් මම ගැටලුව කාංක කිව්වට පස්සේ ඒ ගැටලුව මම විස්තර කරන්න කලින් ඔයගලට අගලා PDF එකට ගිහිල්ලා ගාන කියවලා තනියම පොතේ අපි පන්තිය කරනවා වගේ ළමයිකට මම සාමාන්‍යයෙන් දැන් සමහර ගණන් මුල් හරිය ගණන් මම හදන විදිහ විස්තර කරන නිසා ගාන කියවලා කෙලින්ම මම ගාන විස්තර කරන්න පටන් ගන්නවා. නමුත් ගණන් කීපයක් හැදුවට පස්සේ ඔයගලන්ට තනියම උත්සාහ කරන්න මම ගණන් දෙනවා. ඊට පස්සේ ඒ යම්කිසි කාල සීමාවක් ඔයගලන්ට දීලා තමයි මම ගාන පටන් ගන්න. ඉතින් අර පන්ති අපි වැඩ කරගෙන ගිය විදිහටම වැඩ කරගෙන යමු. එතකොට PDF එක ඔයගලන්ට පන්ති දවසට කලින් සතියෙමින් ඉදිරියට අපි සපයන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකේ මුද්‍රිත පිටපතක් පුළුවන් ළමයි ගන්න. එහෙම නැත්නම් වීඩියෝ එකේ වැඩ කරගෙන යන අතරම ටක් ගාලා ෆයිල් එක ඕපන් කරලා ටියුට් එක ඕපන් කරලා ඒ මං කියන ගැටලු අංකය කියවලා ඔයගොල්ලෝ ඒක ගැටලුව විසඳන එකත් එක්ක සම්බන්ධ වෙන්න. මම කිව්වොත් ළමයින්ට මෙන්න මෙච්චර කාල සීමාවක් අරගෙන තනියම උත්සාහ කරන්න කියලා. එතකොට ඒ වෙලාවේ ගාන තනියම උත්සාහ කරන්න. ඊට පස්සේ මම විස්තර කිරීම කරනවා. සමහර ගණන් මම ඒ වෙලාවෙම කියවලා අර මුල් හරිය ගණන් ඔයගලට කියලා දෙන්න ඕන නිසා විස්තර කිරීම මම කරගෙන යනවා. හරි. ඒතර අද දවසේ ළමයින්ට දීලා තියෙන නිබන්ධනයේ අභ්‍යාසවල පළවෙනි ගැටලුව. පළවෙනි ගැටලුවට යන්න. බලන්න මොකද්ද අභ්‍යාසවල පළවෙනි ගැටලුවේ කියලා තියෙන්නේ. රථයක් සිය ගමනින් අඩක කාලයක් v1 වේගයෙන්ද ඉතිරි අඩක කාලය v2 වේගයෙන්ද ගමන් කරයි. අපි බොහොම සරල මට්ටමේ ගණන් වලින් පටන් අරන් ටික ටික අමාරුවට එමු. රථයක් සිය ගමනින් අඩක කාලයක් v1 වේගයෙන්ද ඉතිරි අඩක කාලය v2 වේගයෙන්ද ගමන් කරයි. සම්පූර්ණ ගමන තුල රථයේ මධ්‍යක වේගය සොයන්න. සම්පූර්ණ ගමන තුල රථයේ මධ්‍යක වේගය සොයන්න. එතකොට මේක මේ සරල රේඛීය චලිතයක්ම වෙන්න අවශ්‍ය නැහැ. අපි රූප සටහන් අඳිනකොට බොහෝ විට ලේසියට සරල රේඛාව අඳිනවා. රථයක් සිය ගමනින් අඩක කාලයක්
ගිහිලා තියෙනවා v1 වේගයෙන්. ඒ කාල සීමාව අපි හිතමු t කියලා. ඒතර ඒ හා සමාන කාල සීමාවක් එයා ගිහිලා තියෙනවා v2 වේගයෙන්. පැහැදිලිනේ? දැලමයි සමාන කාල තුල වෙනස් වේග වලින් කෙනෙක් ගමන් කරද්දී එයා ගමන් කරන දුර ප්‍රමාණ සමාන වේද වෙනස් වේද කියලා හිතන්න. දැන් එතකොට මෙයා හයියෙන් ගියොත් මේ කාල සීමාව තුළ වැඩි දුරක් යනවානේ. හිමින් ගියොත් එයා යන්නේ අඩු දුරක්. ඒක නිසා වෙනස් වේග වලින් සමාන කාල තුල ගමන් කරද්දී ඒ අවස්ථා දෙකේදී එයා ගිහිලා තියෙන දුර ප්‍රමාණ වෙනස්ය කියන එක ඉස්සෙල්ලම තේරුම් ගන්න. එහෙනම් මේ කොටසේදී එයා ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය මම ගන්නවා d1 කියලා. මේ කොටසේදී එයා ගමන් කරලා තියෙන දුර ප්‍රමාණය මම ගන්නවා d2 කියලා. දැන් මොකද්ද මගෙන් අහලා තියෙන්නේ? සම්පූර්ණ ගමන තුල රථයේ මධ්‍යක වේගය. මේ සම්පූර්ණ ගමනේදී මධ්‍යක වේගය. කොහොමද මධ්‍යක වේගය ගන්නෙ? කොහොමද මධ්‍යක වේගය ගන්නෙ? මතකනේ කිසියම් දුර ප්‍රමාණයක් ගත වෙච්ච කාලයෙන් බෙදුවොත් මොකද්ද ලැබෙන්නේ? ඒ කාලය තුල තියෙන මධ්‍යක වේගය. දැන් මේක යන්නේ මොකද්ද? සම්පූර්ණ ගමනේ මධ්‍යක වේගය. දැන් මම දාගෙන තියෙන සංකේත අනුව සම්පූර්ණ ගමනට ගත වෙලා තියෙන කාලය කොහොමද? 2t නේ. ළමයිකට ඕන නම් අර t බෙදීම 2යි t බෙදීම 2යි කියලා එහෙම දාගන්නත් පුළුවන්. මම මේ විදිහට දාගත්තා tt. ඒතර මම දාලා තියෙන සංකේත අනුව සම්පූර්ණ ගමනට ගත වෙලා තියෙන කාලය 2යි t. ඒතර සම්පූර්ණ ගමනේ මධ්‍යක වේගය හොයනකොට එහෙනම් සම්පූර්ණ ගමනේදී එයා ගිහිලා තියෙන දුර ප්‍රමාණය ඒ සඳහා ගත වෙච්ච සම්පූර්ණ කාලයෙන් මම බෙදිය යුතුයි. අපි මෙහෙම ලියමු. මුළු දුර මුළු කාලයෙන් බෙදිය යුතුයිනේ. අදහස හරියද බලන්න. ඒතර එයා ගිහිලා තියෙන මුළු දුර මොකද්ද මම දාලා තියෙන සංකේත අනුව? d1 ධන d2. මොකද මුළු කාලය 2t. එහෙනම් මෙන්න සම්පූර්ණ ගමනේ මධ්‍යක වේගය. හැබැයි ප්‍රශ්නේ තියෙන ළමයින්ට පේනවා දැන් උත්තරේ මට මේ සංකේත වලින් තියන්න බෑ. මොකද මේවා මම අතින් දාගත්ත සංකේත. ගානේ දීලා තියෙන්නේ v1 v2 කියන සංකේත දෙක විතරයි. එහෙනම් මම උත්තරේ ඉදිරිපත් කරන්න ඕනේ ඒ ගානේ දීලා තියෙන දත්ත අනුසාරයෙන්. මෙහෙම තියන්න බෑ. දැන් ඔනොතනදී මට මතක් වෙනවා දැන් ගානේ කියලා තිබුණනේ එයාගේ සම්පූර්ණ ගමනේ කාලයෙන් භාගයක් එයා v1 වේගෙන් ගියා කියලා. ඒතර මේ කොටසේ තියෙන මෙන්න මේ වේගය ඒ කොටසේ තියෙන දුර සහ ඒ කොටසට ගත වෙච්ච කාලය පදනම් කරගෙන මට ලියන්න පුළුවන් නේ. එහෙනම් මේ කොටසේදී වේගය v1 කියන එක ලියන්න පුළුවන් ඒ කොටසේදී යා ගමන් කරලා තියෙන දුර ඒ කොටසට ගත වෙච්ච කාලයෙන් බෙදලා. ඒ විදිහටම මේ කොටසේදී යාගේ වේගය මට ලියන්න පුළුවන් v2 කියන එක ඒ කොටසේදී දුර ප්‍රමාණය d2 ගත වෙච්ච කාලය t ගෙන් බෙදලා. දැන් බලන්න මෙතනින් d1 හරස් ගුණිතය d1 කියන්නේ v1t. මෙතනින් d2 කියන්නේ v2t. මට පුළුවන් d1 d2 සඳහා මෙතනින් මෙතෙන්ට ආදේශයක් කරන්න. එතකොට කවුද d1 කියන්නේ? v1t d2 කියන්නේ v2t. අපි ඒව ආදේශ කරමු මෙතෙන්. d1 කිව්වේ v1t d2 කිව්වේ v2t. බෙදීම 2යි t. t අකුර හැමතැනම තියෙන නිසා කැපිලා යනවා. නැත්නම් මේ t වේලියට ගත්තාම පොදු සාධකයක් විදිහට කැපිලා යනවා. එතන මොකක්ද උත්තරේ? v1 ධන v2 බෙදීම 2. මම දන්නවා දැන් සමහර දරුවන්ට හිතෙන්න පුළුවන් ඔය උත්තරේ ඉතින් අපිට හිතෙන් කියන්නත් තිබුණා. නිකන් අපිට හිතුණනේ. දැන් මෙතන වේගේ v1 මෙතන වේගේ v2 නම් මධ්‍යක වේගේ v1 ධන v2 බෙදීම 2 කියලා නිකන් හිතෙනවනේ. ළමයි මෙතනදී ඒ කාරණේ ඇත්ත. හැබැයි දැන් අපි ඊළඟට හදන ගැටලුවේ ඒකේ තියෙනවා ওই විදිහටම වස්තුවක් එයාගේ සම්පූර්ණ ගමනෙන් භාගයක දුරක් v1 වේගයෙන් යනවා ඉතුරු භාගයක දුර v2 වේගයෙන් යනවා. මේකේ සම්පූර්ණ ගමන තුල මධ්‍යක වේගය. දැන් කිසියම් දරුවෙක් අර කලින් ගැටලුවේ පිළිතුරෙන් ඒ ලබාගත් හුරුවත් එක්ක මෙතන වේගේ v1 මෙතන වේගේ v2 එහෙනම් මේකෙත් මධ්‍යක වේගයේ v1 ධන v2 බෙදීම 2 කියලා කිව්වොත් උත්තරේ වැරදි. මොකද මේ දෙකේ වෙනස? ළමයි මෙතනදී මේ ගමන කොටස් වලට වෙන් කරලා තිබුණේ කාලය මත. ඒ කාලය මත සමාන කොටස් වලට වෙන් කරපු අවස්ථාවකදී තමයි මධ්‍යක වේගය සඳහා නිකම්ම අර මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න උත්තරේ ගැලපෙන්නේ. මොකද අපි හදලා බලපුවා මේ උත්තරය ආවා. හැබැයි
එහෙම අර කාලය අනුව සමාන කොටස් වලට බෙදිච්ච අවස්ථාවකදී විතරයි එකපාරට අපිට උත්තරේ ලියන්න පුළුවන්. මේ වගේ දැන් ඊළඟට හදන ගානේදී මේව දුරානුව සමාන කොටස් වලට බෙදලා තියෙන අවස්ථාවකදී වෙනම ආකාරයක පිළිතුරක් එන්නේ. ඒක අපි බලමු හදලා මොන විදිහේ උත්තරයක් දෙන්නේ කියලා. මට කියන්න අවශ්‍ය උනේ ඔයගොල්ලෝ මේක නිකන් වුණත් අපිට හිතෙන් කියන්න තිබුණානේ කියන අදහසින් මිදෙන්න හැම ගානකට මේක ඇප්ලයි කරන්න බෑ. හැබැයි කාලය අනුව සමාන කොටස් වලට බෙදිච්ච ගණන් වලදී මෙහෙම කරන්න පුළුවන්. දැන් උදාහරණයකට හිතන්නකෝ කිසියම් ගැටලුවක් දෙනවා අපිට වස්තුවක් මේ සමාන කාල ප්‍රාන්තර තුනකදී v1 v2 v3 කියන වේග වලින් ගියා. දැන් අර පළවෙනි ගානේ උත්තරෙන් අපි ලබාගත් ආభాෂයත් එක්ක මේ සම්පූර්ණ ගමනේ මධ්‍යක වේගය අපිට ලියන්න බැයිද හදන්න නැතුව. කියන්න මොකද්ද මධ්‍යක වේගයට එන්නේ? කෙලින්ම v1 ධන v2 ධන v3 බෙදීම දෙකද තුනද? තුනයි. කාලය අනුව සමාන කොටස් වලට බෙදලා තියෙන අවස්ථාවකදී මෙහෙම එකපාර මධ්‍යක වේගය ලියන්න පුළුවන්. හැබැයි දුර අනුව බෙදුනහම එහෙම බැරි බව දෙවෙනි ගාන හදපුවම ඔයගලන්ට තේරෙයි. හරි. ගාන මාත් එක හදපු නැති දරුවෝට අගලා සටහන් කරගන්න අවශ්‍ය දේවල්. මේ ඊටාම සරල මට්ටමේ ගණන් වලින් අපි පටන් ගන්නෙ. මෙතනදී දරුවෝ තේරුම් ගන්න ඕනේ දැන් මේ වීඩියෝ නරඹන විවිධ මට්ටම් වල දරුවෝ ඉන්නවා. අතිශය දක්ෂ ළමයි ඉන්නවා. මේවා බොහොම ලේසියෙන් හිතෙන් හදන්න පුළුවන් දරුවෝ ඉන්නවා. මධ්‍යස්ථ මට්ටමේ දරුවෝ ඉන්නවා. තරමක් දුර්වල මට්ටමේ දරුවෝ ඉන්නවා. ඒතර අපි මේ සෑම දරුවෙක් පිළිබඳවම කල්පනා කළ යුතුයි. ඒසා හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට සරල මට්ටමින් මේ ගැටලු විසඳීම් සිද්ධ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි බෙහෙවින් සංකීර්ණ ගැටලු වලට ටික ටික යනවා. ගණක් නිකන් ලියාගත්තට වැඩක් නැහැ. ඔයගොල්ලෝ තේරුම් අරන් හදන්න. අනිතක වේගය විභාගෙදී නිශ්චිත කාල සීමාවක් යටතේ ගණන් හදන්න තියෙන්නේ. ඒ නිසා පන්තියේ වැඩ කරනකොටත් ඔයගොල්ලෝ වේගයෙන් වැඩ කරන්න උපරිම උත්සාහ කළ යුතුයි. හරි. ඒ පළවෙනි ගාන ඉවරලමයි දෙවෙනි ගාන පටන් ගන්න. දෙවෙනි ගානට යන්න කලින් මේක අර මෙන්න මේ කාරණයක් සටහන් කරගන්න පොඩ්ඩක්. මේකත් සටහන් කරගන්න. ඒතර මින් පස්සේ මතක තියාගන්න අර කාලය අනුව සමාන කොටස් වලට බෙදුනහම එකපාර මධ්‍යක වේගය ලියන්න පුළුවන්. හද හද ඉන්න ඕනේ නැහැ. ඒ ටික සටහන් කරගෙන අද දවසේ නිබන්ධනයේ දෙවෙනි ගැටලුවට යන්න. ඒක තනියම උත්සාහ කරන්න. මම පොඩි වෙලාවක් දෙන්නම් තනියෙන් උත්සාහ කරන්න. බොරු කරන්න එපා. රැවටෙන්නේ අපි නෙමෙයි. මොකද ඒක කියන්නේ? පුළලමයි හදාගෙන යන්නේ තනියෙන්. මෝටර රථයක් යම් දුරක් v1 වේගයෙන්ද ඊට සමාන දුරක් v2 වේගයෙන්ද ගමන් කරයි. සමාන දුරක් නේ. දුර අනුව තමයි කොටස් දෙක තියෙන්නේ. සම්පූර්ණ ගමන තුල මෝටර රථයේ සාමාන්‍ය වේගය සොයන්න. එතන මේ වගේ අවස්ථාවක් නේ. දැයගේ ගමන දුර අනුව සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. මේ කොටස යා v1 වේගයෙන් යනවා. මේ කොටස v2 වේගයෙන්. දැන් ළමයින්ට තේරෙන්න ඕනි දැන් සමාන දුර යනවා වෙනස් වේගවලින්. එතකොට හිතන්න ගත වෙලා තියෙන කාල දෙක සමානයිද අසමානයිද කියලා. දැන් ළමයි මේ දුර ප්‍රමාණය මෙයා හයියෙන් ගියොත්
අඩු වෙලාවකින් යනවනේ. හිමින් ගියොත් ඒ දුර යන්න වැඩි වෙලාවක් යනවා. ඒතකොට කාල දෙක එහෙනම් වෙනස්. මෙතන කාලේ T1 මෙතන කාලේ T2 කියලා ගමු. දැන් මොකද මේකෙත් අහන්නේ? සම්පූර්ණ ගමනේ මධ්‍යක වේගය. මධ්‍යක වේගය. කොහොමද මධ්‍යක වේගය ලියන්නේ? මුළු දුර මුළු කාලයෙන් බෙදලානේ. මම දාලා තියෙන සංකේත අනුව බලන්න මුළු දුර මොකද්ද? dd 2d. මම දාලා තියෙන සංකේත අනුව මුළු කාලය t1 ධන t2. දැන් මේක උත්තරේ විදිහට දෙන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ තියෙන ගානේ දීලා තියෙන සංකේත නෙමෙයි අපි අතින් දාගත්ත සංකේත. ඒතර ගානේ දීලා තියෙන මොනවද? v1 සහ v2. එහෙනම් v1 සහ v2 ඇසුරින් අපි අර උත්තරේ ලියන්න ඕනේ. ඔන්න අර කලින් ගානේ කළා වගේ දැන් බලන්න මේ කොටසේ වේගය v1. ළමයි මට මේ කොටසේ වේගය ලියන්න පුළුවන් ඒ කොටසේ දුර සහ කාලය පදනම් කරගෙන. v1 සමානයි d යට t1. ඒ වගේ මේ කොටසේ වේගය v2 ඒක මට ලියන්න පුළුවන් මේ කොටසේ දුර සහ කාලය පදනම් කරගෙන. දැන් බලන්න මෙතන මේ ගානේදී අපිට සුළු කිරීමේදී මෙන්න මේ t1 t2 සඳහා ආදේශ කරන එක ලේසි. මෙතනින් t1 වුක්ත කළොත් හරස් ගුණිතේ t1 කියන්නේ මොකද්ද? d බෙදීම v1. මෙතනින් t2 වුක්ත කළොත් t2 කියන්නේ d බෙදීම v2. මෙතන ආදේශ කරන්නේ 2d බෙදීම t1 කිව්වේ d බෙදීම v1 t2 කිව්වේ d බෙදීම v2. ତර 2d d මට එළියට ගන්න පුළුවන්. එකයට v1 දන එකයට v2. d අකුර කැපිලා ගියා. මේව හිතෙන් සුළු කරන්න. එකයට v1 දන එකයට v2. මොකද පොදු හරය v1 v2. මෙතෙන් එනවා v2 දන v1. ඉර යට තියෙන එක උඩට එනවනේ. එකපාර ලියන්න උත්තරේ. දෙගුණයක් v1 v2 බෙදීම v2 ධන v1 කිව්වත් v1 ධන v2 කිව්වත් දෙකම එකයි. මෙන්න සම්පූර්ණ ගමන තුල ඒ රථයේ මධ්‍යක වේගය. දැන් බලන්න මේක වෙනම උත්තරයක් ඇවිල්ලා තියෙනනේ. අර කලින් අපි v1 ධන v2 බෙදීම දෙක කියලා අපු උත්තරේ වගේ නෙමෙයි මේක. ඒතර මෙතන ඇවිල්ලා තියෙන 2යි v1 v2 බෙදීම v1 ධන v2. අද දවසේ නිබන්ධනයේ 4 වෙනි ගැටලුව උත්සාහ කරන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. 4 වෙනි ගැටලුව උත්සාහ කරන්න හැමෝම. මම මතක් කළානේ විභාගයේ කල් යන්නෙත් නැහැ, පේපර්ස් ලේසි වෙන්නෙත් නැහැ. වෙච්ච එකම දේ ඔයගලන්ට මාස දෙකක වැඩ පාඩු වෙච්ච එක විතරයි. ඒක නිසා දැන් ඒවටත් හරියන්න එක්ක ඔයගොල්ලෝ වැඩ කළ යුතුයි. හදන්න තනියෙන් හදන්න. මොකද කියන්නේ ගානේ? මෝටර රථයක් සිය ගමනක දුරින් පළමු තුනෙන් එක පැයට කිලෝමීටර් 10ක වේගයෙන්ද ඊළඟ තුනෙන් එක පැයට කිලෝමීටර් 20ක වේගයෙන්ද අවසාන තුනෙන් එක පැයට කිලෝමීටර් 60ක වේගයෙන්ද ගමන් කරයි. සම්පූර්ණ ගමන තුල මෝටර රථයේ මධ්‍යක වේගය සොයන්න. දැන් මෙතනදිත් මේක බෙදිලා තියෙන්නේ කාලය අනුව නෙමෙයිනේ. දුර අනුව බෙදලා තියෙන්නේ. කාලය අනුව බෙදුනා නම් ළමයි දන්නවා මධ්‍යක අගය හොයනකොට අපිට ලේසියි. දුර අනුව බෙදුනහම එහෙම ලේසියක් නැහැ. මෝටර රථයක් සිය ගමනක දුරින් පළමු තුනෙන් එක. මේක D මේක D මේක D කියලා ගමු. ළමයිට ඕන මුළු දුර D කියලා අරන් මේක තුනෙන් එකයි D මේක තුනෙන් එකයි D මේක තුනෙන් එකයි D එහෙම ගන්නත් පුළුවන්. මෝටර රථයක් සිය ගමනක දුරින් පළමු තුනෙන් එක 10ක වේගයෙන්. මේ පළවෙනි තුනෙන් එක කියන්නේ යා පැයට කිලෝමීටර් 10ක වේගයෙන්. ඊළඟ තුනෙන් එක 20ක වේගයෙන්.
ඊළඟට එක 20ක වේගයෙන් අවසාන තුනෙන් එක 60ක වේගයෙන් 60ක වේගයෙන් ගමන් කරයි සම්පූර්ණ ගමන තුල මෝටර රථයේ මධ්‍යක වේගය සොයන්න. සම්පූර්ණ ගමන තුල මෝටර රථයේ මධ්‍යක වේගය. අදහස කලින් ඉගෙන ගත්ත එකමයිනේ. දැන් මේ කොටස් වල කාල දැන් මෙතන කාලය අපි තුමු T1. මෙතන කාලය T2. මෙතන කාලය T3 කියලා හිතන්න. ඒතර ඉස්සෙල්ලා විදිහටම අපිට ගැටලුව විසඳගෙන යන්න පුළුවන්. හැබැයි ඕනනම් ළමයෙකුට මෙහෙම කරන්නත් පුළුවන් ටිකක් තර්කානුකූලව හිතන දරුවන්ට. කිසිම ප්‍රශ්නයක් නැහැ දරුවෙක් මේ කොටසේ කාලයේ T1 මේ කොටසේ කාලයේ T2 මේ කොටසේ කාලයේ T3 කියලා අරගෙන අපි ඉස්සෙල්ලා නම් මේ විදිහට හදමුකෝ. අර කලින් විදිහටම ගාන හදමු. මොකක්ද අහන්නේ? මධ්‍යක වේගය. මධ්‍යක වේගය. ඒතර මධ්‍යක වේගය කියන්නේ මම දාලා තියෙන සංකේත අනුව මුළු දුර වෙන්නේ 3යිD. බෙදීම මුළු කාලය වෙන්නේ T1 ධන T2 ධන T3. ඊළඟ 3යිD. දැන් මම ටිකක් පියවර අඩු කරන්න උත්සාහ කරනවා. කාලය. කාලය කියන්නේ දුර බෙදීම වේගය. වේගය කියන්නේ දුර බෙදීම කාලෙනේ. වේගය කියන්නේ දුර බෙදීම කාලය. එතකොට කාලය කියන්නේ දුර බෙදීම වේගය. මේවා හොඳට හිතේ වැඩ කරන්න ඕනි. එතකොට කාලය කියන්නේ දුර බෙදීම වේගය. එහෙනම් මෙන්න මෙතන කාලය T1 කියන කාලය මට කෙලිම දුර වේගයෙන් බෙදලා ගන්න පුළුවන් නේ. D බෙදීම 10. D බෙදීම 10. ධන ඊළඟ T2 කියන කාලය මෙතන කාලය. කාලය කියන්නේ දුර බෙදීම වේගයනේ. D බෙදීම 20. D බෙදීම 20. ඊළඟ මෙතන කාලය. කාලය කියන්නේ දුර බෙදීම වේගය. D බෙදීම 60. දැන් D අකුර එළියට ගත්තාම කැපිලා යනවා කියන එක ඔයගලන්ට පේනවා. පියවර අඩු කරමු. මෙතන 3යි. තමයි 10න් එකයි 20න් එකයි 60න් එකයි හිතෙන් සුළු කරන්න බැයිද? සේරම 60න් ගන්න නේ. මෙතන කීයද? 60න් 6යි. මෙතන කීයද? 60න් 3යි. මෙතන 60න් 1යි. එතකොට 60න් 6යි 60න් 3යි 60න් 1යි. ඒතර 6යි 3යි නම් එකයි 10 60න් 10යි. දැන් 60න් 10යි කියන්නේ 6න් 1යි නේ. මේ 6 ඉලක්ක මුලට ආවහම 18යි. මෙන්න සම්පූර්ණ ගමනේ මාධ්‍යක වේගය පැයට කිලෝමීටර 18යි. සම්පූර්ණ ගමනේ මාධ්‍යක වේගය පැයට කිලෝමීටර 18යි. මම කිව්වේ මේ ගැටලුව අර කාලය දා ගන්නකොට ඕනනම් ළමයෙකුට මෙහෙම දාන්නත් තිබුණා. ප්‍රශ්න නැහැ කොහොම කළත්. කාලය දා ගන්නකොට ළමයෙකුට මෙහෙම දා ගන්නත් තිබුණා. දැන් මෙතන කාලය අපි තුමු T කියලා. මෙතන කාලය T කියලා හිතන්න. එතකොට මේ T ඇසුරින්ම මේ කාල දෙක ලියන්න බැයිද අපිට? ඒ T ඇසුරින්ම මේ කාල දෙක ලියන්න බැයිද? දැන් 10ක වේගෙන් යනකොට මේ D දුර යන්න ගත වෙච්ච කාලේ T නම් ළමයි 10ක වේගයෙන් යනකොට මේ දුර යන්න ගත වෙච්ච කාලේ T නම් ඒ වගේ දෙගුණයක වේගයෙන් යනකොට ඒ දුරම යන්න ගතවන කාලේ භාගයක් වෙන්නේ නැද්ද? හයියෙන් යන නිසා ඉක්මනට යනවනේ. එහෙනම් මේක T නම් මොකද මෙතන කාලය? T බෙදීම 2යි. මෙතන කාලේ T බෙදීම 2යි. ඊළඟ දැන් 10ක වේගයෙන් යනකොට D දුර යන්න ගත වෙච්ච කාලේ T නම් 60ක වේගයෙන් යනකොට මොකද්ද ඒ දුර යන්න ගත වන කාලේ? 10ක වේගයෙන් යනකොට T. දැන් වේගය කී ගුණයක් වැඩි වෙලාද? 6 ගුණයක්. වේගය 6 ගුණයක් වැඩි වුණා නම් කාලය 6න් එකකට අඩු වෙනවා. එහෙනම් මෙතන කාලය T නම් මෙතන කාලය මොකද්ද? T බෙදීම 6යි. දැන් ඒ විදිහට කියොත් බලන්න මධ්‍යක වේගය. කොහොම හැදුවත් කමක් නැහැ. මධ්‍යක වේගය. මොකද මුළු දුර 3යිD. මොකද මුළු කාලය? T ධන T බෙදීම 2 ධන T බෙදීම 6. ඕකත් හිතෙන් සුළු කරන්න මේ උසස් පෙළ පන්තිය පුළුවන් තරම් හිතෙන් සුළු කිරීම කරන්න පුහුණු වෙන්න. ඒක එකපාරට ඉන්නේ නැහැ පුහුණු වෙන්න. එතකොට 6න් ගත්තොත් මේක 6න් 3යි නේ. මේක 6න් 6යි. ඒතර 6න් 6යි 6න් 3යි 6න් 1යි. 6න් 10යි. 6න් 10යි T. මේ 6 න උඩට 6 න උඩට 6 වරක් 3 18යි. D බෙදීම 10යි T. ළමයි මේ D බෙදීම T කියන්නේ මොකක්ද? මේ බලන්න. මෙතන වේගය කීයද? 10යි. වේගය කියන්නේ මොකක්ද? දුර බෙදීම කාලය. එතන මෙතන දුර මොකක්ද? D. කාලය මොකක්ද? T. එහෙනම් 10 සමානයි මොකක්ද? D බෙදීම T. එහෙනම් D බෙදීම T මෙන්න මේ D බෙදීම T වෙනුවට එතනින් මට 10යි කියලා දාන්න පුළුවන් නේද? දැන් බලන්න මේ D බෙදීම T වෙනුවට 10 ආදේශ කරපුවාම මේ 10යි මේ 10යි කැපිලා ගියාම මොකද උත්තරේ? 18යි.
ඕනනම් කෙනෙකුට ඒ විදිහට මේ ගාන හදන්නත් පුළුවන්. කොයි ක්‍රමයකට හැදුවත් එකම උත්තරය අපිට ලැබෙනවා. හරි. ඒ ගාන ඉවර වෙන ළමයි අද දවසේ ටියුට් එකේ 5 වෙනි ගැටලුව තනියම උත්සාහ කරන්න. අද දවසේ ටියුට් එකේ 5 වෙනි ගැටලුව තනියම උත්සාහ කරන්න. පස්වෙනි ගැටලුව තනියම උත්සාහ කරන්න. මාද කියන ගානේ මම ගාන පටන් ගත්තා කියලා ඔයගොල්ලෝ හදන එක නතර කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ තනියම උත්සාහ කරන්න. නැවක් නැගෙනහිරට පැයට කිලෝමීටර් 12ක වේගයෙන් පැයක කාලයක් ගමන් කර. ඉන්පසු දකුණට පැයට කිලෝමීටර් 5ක වේගයෙන් පැයක් ගමන් කරයි. සම්පූර්ණ ගමන තුල නැවෙහි මධ්‍යක වේගය හා මධ්‍යක ප්‍රවේගය ගණනය කරන්න. right. නැවක් නැගෙනහිරට පැයට කිලෝමීටර් 12ක වේගයෙන් පැයක් යනවා. පැයට කිලෝමීටර් 12ක වේගයෙන් පැයක් ගියාම එන යා ගිහිලා තියෙනවනේ නැගෙනහිරට කිලෝමීටර් 12ක්. පැයට කිලෝමීටර් 12ක වේගයෙන් පැයක්. එතන පැයකදී කිලෝමීටර් 12ක් ඉරන් යනවනේ නැගෙනහිරට ගියා. එතන මෙතනින් පටන් ගන්න දැන් මෙතන ඉන්නේ. ඊළඟට එයා දකුණට යනවා පැයට කිලෝමීටර් 5ක වේගයෙන් පැයක්. මෙන්න දකුණට යනවා මේ පැත්තට. පැයට කිලෝමීටර් 5ක වේගයෙන් පැයක්. ඒ කියන්නේ කිලෝමීටර් 5ක් යන්නේ නේ. දැන් මෙතන ඉන්නේ. බලන්න t සමානයි බිඳුවේදී මෙතන හිටියා. මෙතෙන්ට එන්න පැයයි මෙතෙන්ට එන්න පැයයි. එතකොට සේරම පැය දෙකකට පස්සේ දැන් එයා මෙතන ඉන්නේ. මොකද අහන්නේ? සම්පූර්ණ ගමන තුල නැවෙහි මධ්‍යක වේගය හා මධ්‍යක ප්‍රවේගය ගණනය කරන්න. මධ්‍යක වේගය සහ මධ්‍යක ප්‍රවේගය. ළමයි දන්නවා මධ්‍යක වේගය මුළු දුර බෙදීම මුළු කාලය. බලන්න දුර කියන්නේ මේ ගමන් පතේ දිග. එයා ගමන් කරපු ගමන් පතේ දිග කිලෝමීටර් 12යි කිලෝමීටර් 5යි සේරම කිලෝමීටර් 17යි. මොකද ඒ සඳහාට ගත වෙච්ච කාලය? පැය 2යි. මොකද මධ්‍යක වේගය? පැයට කිලෝමීටර 8.5යි. ඒල මධ්‍යක වේගය. ළමයි මධ්‍යක ප්‍රවේගය? ප්‍රවේගය ගන්නේ විස්ථාපන වෙනස ගත වෙච්ච කාලයෙන් බෙදලා. කිසියම් විස්ථාපන වෙනසක් ගත වෙච්ච කාලයෙන් බෙදපුවම ලැබෙන්නේ මොකක් කියලාද අපි ඉගෙන ගත්තේ අද? මධ්‍යක ප්‍රවේගය. දැන් බලන්න විස්ථාපනය දැන් යා පටන් ගත්තේ මෙතනින් අන්තිමට ඉන්නේ මෙතන. මතකනේ විස්ථාපනය බලන්නේ මොන ලක්ෂයද මොන ලක්ෂයටද? පටන් ගත්ත ලක්ෂයේ ඉඳලා ඉවර වෙච්ච ලක්ෂයට මේ සරල රේඛීය දිග ළමයට පේන්නේ නැති මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක්. පයිතකර සම්බන්ධي මේ ජනප්‍රිය ඍජුකෝණීය ත්‍රිකෝණයක් නේ. මේක 12යි මේක 5 නම් මේක කීයද? පයිතකරස් දැම්මහම 13යි. එහෙනම් එයාගේ විස්ථාපනය මේ පැය දෙක තුල කීයද? කිලෝමීටර් 13යි. විස්ථාපනය කිලෝමීටර් 13යි. ගත වෙච්ච කාලේ පැය 2යි. එහෙනම් මොකද මධ්‍යක ප්‍රවේගය? 13 බෙදීම 2 කියන්නේ 6.5යි. පැය කිලෝමීටර්. බලන්න මධ්‍යක වේගය 8.5යි. හැබැයි මධ්‍යක ප්‍රවේගය 6.5යි නේ. එයා කිලෝමීටර් 17ක දුරක් ගියාට එයාගේ විස්ථාපනය කිලෝමීටර් 13යි. දැන් මේකෙන් දෙයක් තේරුම් ගන්න. ඔහම කැරකිලා මෙයා පටන් ගත්ත තැනටම ආව කියලා හිතන්න. එර මේ මධ්‍යක වේගය සහ මධ්‍යක ප්‍රවේගය කියන දෙකෙන් එකක් ඔයගලන්ට පේනවා ඇති බිඳුව වෙනවනේ. මොකද බිඳුව වෙන්නේ? මධ්‍යක වේගයද මධ්‍යක ප්‍රවේගයද? පටන් ගත්ත තැනටම ආවොත් මොකක්ද බිඳුව වෙන්නේ? මධ්‍යක ප්‍රවේගය. ඇයි මධ්‍යක ප්‍රවේගය බිඳුව වෙන්නේ? විස්ථාපනයේ බිඳුව වෙනවා. පටන් ගත්ත තැනටම ආවම විස්ථාපනයේ බිඳුවයි. දේ සරල අදහස් ළමයි තේරුම් ගැනීම වැදගත් වෙනවා.
හරි. එමනම් අද යාන්ත්‍ර විද්‍යාවේ පළවෙනි දවසේ දෙවෙනි කොටසේ වැඩ අපි මෙතනින් ඉවර කරනවා. ඊළඟට ඔයගලන්ට පුළුවන් තුන්වෙනි කොටසත් එක්ක සම්බන්ධ වෙන්න.